වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහන් පෙරේරා, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. මහකන්නයට අවශ්‍ය කාබනික පොහොර හිඟයකින් තොරව ගොවින්ට ලබා දීමේ යාන්ත්‍රණය සකසා අවසන්. අවුරුදු 18ත් 34 පිරිස් සඳහා එන්නත්කරණය ආරම්භේ. ඔක්සිමීටර් සඳහා උපරිම සිල්ලර මිලක්. පාස්කු ප්‍රහාරයට මෙන්ම මහ බැංකු කොල්ලයට සම්බන්ධ අයට නීතියෙන් බේරිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පෙන්වා දෙයි. දෛනිකව මෙරට ආහාර ටොන් 700ක් ඉවතට. ඉන් අඩක් කොළඹ හෝටල් සහ නිවාසවලින්. රුපියල් කෝටි 288ක හෙරොයින් තොගය මෙරටට ගෙන වූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් දකුණු පළාතට. සීනි සංගවා තැබීම මිල ඉහළ යාමට හේතුවත්. තවත් කිලෝග්‍රෑම් 1,70,000ක් කුරුණෑගලින් සොයා ගැනේ. පහන්තුඩාව සිද්ධියේ යුවල අත්අඩංගුවට. ලෝකයේ රටවල් 100කට චීනයේ පිරිනමා ඇති එන්න ප්‍රමාණය කෝටි 90ක්. තවත් මාත්‍රා බිලියන 2ක් ඉදිරියේදී. පැරාලිම්පික් පදක්කම් දිනු ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්ද මුදල් ත්‍යාග. දකුණු අප්‍රිකාවට එරෙහිව අවිෂ්ක ප්‍රනාන්දුගෙන් විශිෂ්ට ශතකයක්. මහකන්නයට අවශ්‍ය කාබනික පොහොර හිඟයකින් තොරව ගොවින්ට ලබා දීමේ යාන්ත්‍රණය සකසා අවසන් බව රේකීය ආයතන රාජ්‍ය නිලධාරීහු පෙන්වා දෙති. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අන්තර්ජාලය ඔස්සේ පැවති මාධ්‍ය හමුවේදී මෙම කරුණු අනාවරණය විය. දේශීය කාබනික පොහොර නිෂ්පාදනයට රජය පියවරගෙන ඇතත් ගොවින්ට අවශ්‍ය සම්පූර්ණ පොහොර නිෂ්පාදනය කරමින් අදාළ ඉලක්කය සපුරා ගැනීමට පවතින තත්ත්වය හමුවේ බාධා එල්ල විය. ඒ හේතුවෙන් ඉහළ ජාත්‍යන්තර ප්‍රමිතීන් යුත් කාබනික පොහොර හිඟ ප්‍රමාණය ආනයනයට සහ පලිබෝධනාශක පනතින් ආවරණය වන ජෛව පලිබෝධනාශක භාවිතයට සූදානම් බව අනාවරණය විය. ඒ සඳහා පොහොර උපදේශක කමිටුවේ පූර්ණ අනුමැතිය ලැබී ඇත. කාබනික පොහොර නිෂ්පාදනය දිරිගැන්වීමට ගොවීන්ට හෙක්ටයාරයක් සඳහා රුපියල් 12,500ක් පිරිනැමේ. උපරිම හෙක්ටයාර 2කට යටත්ව මුල්‍ය ප්‍රදානය සිදු කෙරේ. ඒ සඳහා අයදුම්පත් මේ වන විටත් නිකුත් කර ඇත. කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහායකවරුන්ට හෝ ගොවිජන මධ්‍යස්ථානවලට අයදුම්පත් භාර දිය හැක. අදාළ ගොවීන්ගේ පෞද්ගලික ගිණුමට මුදල් බැර කරේ. ගිණුමක් නොමැති අයට වෙනත් ක්‍රමවේදයක් යටතේ එම සහනාධාර පිරිනැමේ. 1920 දුරකථන අංකය මගින් ගොවි ගැටලු වලට විසඳුම් ලබා දෙනු ඇත. තේවකාව සඳහා වඩාත් සුදුසුම කාබනික පොහොර කුමක්දැයි ඉදිරියේදී නිර්දේශ කෙරේ. මහකන්නේ සඳහා අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කඩිනම් කිරීම සඳහා වැඩපිළිවෙල රැසක් දැන් ක්‍රියාත්මකයි. ඒ සඳහා අවශ්‍ය ඉඩම් තාක්ෂණය හා උපකරණ අවශ්‍ය පරිදි ලබා දීමට පියවරගෙන ඇත. වයස අවුරුදු 18ට වැඩි 30ට අඩු පිරිස් සඳහා එන්නත්කරණය අද දිස්ත්‍රික්ක මට්ටමින් ආරම්භ බව ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. කොවිඩ් මර්ධන ක්‍රියාවලියේ ඉදිරි පෙළ ක්‍රියාකාරීන් සඳහා එන්නත් ලබා දීමේදී මෙම වයස් කාණ්ඩයේ පිරිස් සඳහා එන්නත් ප්‍රමාණයක් මේ වන විට ලබා දී ඇත. විශේෂයෙන් ඇඟලුම් කර්මාන්තයේ තරුණ තරුණියන්ට ප්‍රමුඛතාව ලැබේ. මෙම වයස් කාණ්ඩවල තරුණ තරුණියන් මිලියන 3.7ක් එන්නත්කරණයට සුදුසුකම් ලබයි. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද පැවති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය. එම සංගමේ සභාපති පූජ්‍ය මුරුතෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු සමාජිකයෝ ඊට එක්වූහ. කරුණු 18කින් යුත් ලිපියක්ද රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය අමාත්‍යවරයා වෙත බාර දෙනු ලැබිය. එහි අඩංගු කරුණු රැසකට ඇමතිවරයා ඒ මොහොතේදීම සාධනීය විසඳුම් ලබා දුන්නේය. ඔක්තෝබර් අවසානයේට පෙර අවුරුදු 18ට වැඩි අයට එන්නත්කරණය අවසන් කළ හැකි වනු ඇතැයි ඇමතිවරයා විශ්වාසය පළ කළේය. ඔක්සිමීටර් ස්වයංක්‍රීය උෂ්ණත්වමාන සහ ඔක්සිජන් සාන්ද්‍රණ යන්ත්‍ර සඳහා දැඩි නියාමනයක් සිදු කිරීමට රජය සූදානම් වේ. මෙම උපකරණ සඳහා දැන් ඉහළ ඉල්ලුමක් පවතී.
එබැවින් මෙරටට ගෙන්වෙන අදාළ උපකරණවල ප්‍රමිතිය පිළිබඳව නිරන්තරයෙන් සොයා බලන ලෙස රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. නිසි අවසරයකින් තොරව ආනයනය කළ මෙවැනි යන්ත්‍ර තිබේ නම් වහම ඒවා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ භාරයටගෙන නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස ඔහු දැනුම් දී ඇත. මේ වන විට අනුමත කර ඇත්තේ සැපයුම්කරුවන් 5 දෙනෙකුගේ ඔක්සිමීටර් පමණි. වෙළඳ පෙළේ ඇති ඇතැම් ඔක්සිමීටර් බැලු බැල්මට ව්‍යාජේවා බව පෙනී යන හේයින් ඒ ගැන වහා විමර්ශනයක් කරන ලෙස ඇමතිවරයා සඳහන් කළේය. ඔක්සිමීටරයක් සඳහා උපරිම රුපියල් 3000ක සිල්ලර මිලක් නියම කිරීමට තීරණය වුණේ. ඒ සඳහා වූ ගැසට් පත්‍රයක් ළඟදීම නිකුත් කෙරේ. නිසි ලියාපදිංචියකින් තොරව ආනයනය කර ඇති ඔක්සිමීටර් 5200ක් අත්අඩංගුවට ගෙන ඇත. නිසි අවසරය ලැබූ වෙළඳනාම ඉදිරියේදී ප්‍රසිද්ධ කෙරේ. පක්ෂ පාට අමතක කර පවතින වසංගත තත්ත්වය හමුවේ සියලු දෙනා එක්ව රටේ දියුණුව වෙනුවෙන් ක්‍රියා කළ යුතුයයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට සහ මහ බැංකු කොල්ලයට සම්බන්ධ අයටද අධිකරණය මගින් දඬුවම් දෙනු ඇත. ආණ්ඩුව රටේ ව්‍යාපාරික ප්‍රජාව සමග වෛරයක් නොමැත. එහෙත් වෙළඳපොළ ක්‍රියාවලියට රජයට මැදිහත් වීමට සිදුව තිබේ. ඇතැම් අයගේ ක්‍රියාකලාප ඊට හේතු වී ඇත. අපි ආණ්ඩුව උසාවි පාලනය කරන්න බලය අතට අරගෙන කියන කෙනා අත්අඩංගුවට අරගෙන ඉරේ විලංගු විධානවල කටයුතු කරන්නේ. මතක ඇති පොලිස්පතිතුමා මාධ්‍ය සාකච්ඡාවක් කියලා කිව්වා කොච්චර කාලයක් ගත වෙනවද එවැනි විමර්ශනයක. ඒ නිසා කවුරු කොහොම කිව්වත් අධිකරණයක් තුළදී කෙනෙකුට දඬුවමක් ලබා දෙනවා මිසක් අධිකරණයෙන් පිට දඬුවම් දීම අපේ රජයේ වගකීම නෙවෙයි. මහ බැංකුව මංකොල්ල කාපු අය පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය අධිකරණයේ ඉදිරියේදී වරදකරුවෝ වුණොත් ඒ අයට ලැබෙන දඬුවම් මේ ආණ්ඩුව නතර කරන්නේ. මේ රටේ දහස් ගණනක් රැකිය අහිමි වෙච්චි ආදායම් මාර්ග අහිමි වෙච්චි ඉතා අපහසුයෙන් කටයුතු කරන පිරිස වෙනුවෙන් ආයාචනයක් කර මේ රට අපි ඒක ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ පාට පක්ෂ සියලු ભેද අමතක මේ වසංගතයේ මේ රට මුදවා ගැනීම සඳහා එක්වුණු. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් ආහාර ඉවතලීම සීමා කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව පරිසර අමාත්‍යාංශය කියයි. එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම ආයතනය කරන ලද පර්යේෂණයකට අනුව ශ්‍රී ලංකාවේ ඉතා විශාල වශයෙන් ආහාර ඉවතලන බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. මෙරට ප්‍රධාන පෙළේ හෝටල් සහ ආහාර බෙදා හරින ආයතන වලින් මෙම ව්‍යාපෘතිය පළමුවෙන් ආරම්භ කෙරේ. නිවාසවල ආහාර ප්‍රමාණවත් පරිදි සකස් කිරීම හා ඉවත දැමීම පාලනය කිරීම කෙසේ කරන්නේද යන්න පිළිබඳව පසුව වැඩපිළිවෙලක් සකස් කරන බව ඔහු කියයි. මේ පිළිබඳ ව්‍යාපෘතිය පසුගියදා පරිසර අමාත්‍යාංශයේදී ආරම්භ කෙරිණ. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ අන්තර්ජාතික ජල කළමනාකරණ ආයතනයේ ඉහළ පෙළේ නිලධාරීහුද මේ සඳහා සහභාගී වූහ. මෙම වැඩපිළිවෙල පිළිබඳව අදහස් දක්වමින් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ කැල්ලිකසල කඳුවල හරිතාගාර වායු නිපදවීම අවම කිරීමද මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණක් බවයි. පරිසර අමාත්‍යාංශයේ අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ දෛනික ආහාර ටොන් 693ක් ශ්‍රී ලංකාවේ ඉවතලන බවයි. එයින් හරියට මඩක් ඉවතලන්නේ කොළඹ නගර සභා සීමාවේ ඇති හෝටල් සහ නිවාසවලින් බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය අද පසුරුවේ කොළඹ 10 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ආරම්භුණි. අන්තර්ජාලය ඔස්සේ දෙවන පුරාසන සංවිධායකයෝ ඊට එක්ව සිටිති. ඊට එක්ව එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ පක්ෂයේ 70 වෙනි සංවත්සරය පැවැත්වීමට සිදුව ඇති අභියෝගාත්මක අවස්ථාවක බවයි. COVID-19 ලොවම වෙලාගෙන ඇත.
පක්ෂය ඉදිරියේදී වඩාත් ජනතාවාදීව ඉදිරියට රැගෙන යන බව ඔහු කියා සිටියේය. රටට වැඩිම රාජ්‍ය නායකයන් පිරිසක් බිහි කර ඇත්තේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බව ඔහු සඳහන් කළේය. බලංගොඩ පහන්තුඩාව ඇල්ලාසල අසභ්‍ය ලෙස හැසිරුණු කාන්තාව සහ පිරිමි පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් නිකුත් කළ වීඩියෝවක් අන්තර්ජාලයේ ආන්දෝලනයට ලක්ව තිබුණේ. අත්අඩංගුවට ගත් සැකකරු මහරගම ප්‍රදේශයේ අවුරුදු 34ක අයෙකු වන අතර කාන්තාව ඇල්පිටිය ප්‍රදේශයේ අවුරුදු 24ක තැනැත්තියකි. බේරුවල මුහුදු තීරයේදී ට්‍රෝල යාත්‍රාවක් සමග පොලිස් භාරයට ගත් හෙරෝයින් මත්කුඩු තොගය මෙරට මුහුදු තීරයේදී බාර ගැනීමට සිටි පුද්ගලයා කවුදැයි හඳුනාගෙන තිබෙන බව පොලිසිය සඳහන් කරයි. ඔහු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් දැන් එම ප්‍රදේශයට පිටත්ව ගොස් තිබේ. මෙම මත්කුඩු තොගය මෙරට මුහුදු තීරයට යාත්‍රාවකින් ගෙනෙන බව බුද්ධි සේවාවලට තොරතුරු ලැබී තිබුණේ. ඒ අනුව දින 4ක කාලයක් මාතර සිට බේරුවල දක්වා බුද්ධි නිලධාරීන් 80ක පමණ පිරිසක් වෙරළ තීරයේ වෙස්වලාගෙන සිටි බව වාර්තා වේ. මෙම මත්කුඩු තොගයේ වටිනාකම රුපියල් කෝටි 288කි. කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සන්තකයේ තිබූ නවීන ජංගම දුරකථනයක් බන්ධනාගාර නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. එම නිලධාරීන් වාටුව සෝදිසි කිරීමට පැමිණි අවස්ථාවේ බදියුදීන් ඉන් ඇමතුම් ලබා ගනිමින් සිට ඇත. කුරුණෑගල ප්‍රදේශයේ ගබඩාවක සංකවා තිබූ සීනි කිලෝග්‍රෑම් 1,70,000ක් පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන නිලධාරීන්ගේ භාරයට ගෙන ඇත. පසුගිය දින කිහිපෙම මෙලෙස සංකවා තිබූ සීනි සොයා ගබඩා රැසක්ම වටලනු ලැබිය. ඉදිරි සතියේ පාර්ලිමේන්තුව දින 2ක් පැවැත්වේ. ඒ අනුව ලබන සඳුදා සහ අඟහරුවාදා පමණක් එම රැස්වීම පැවැත්වෙන බව අද පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කෙරුණේ. කොවිඩ් ආසාදිතව කොළඹ රිජ්වේ ළමා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් සංඛ්‍යාව 95ක් බව එම රෝහල සඳහන් කරයි. මීට සති දෙකකට පෙර එම දරුවන් සංඛ්‍යාව 200ක් පමණ විය. දරුවෙකුට කොවිඩ් ආසාදිත වූහොත් නොපමාව රෝහල්ගත කිරීමට ක්‍රියා කරන්නයි වෛද්‍යවරුන් දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරයි. මෙළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සේවා ලබා ගැනීමට එම අධිකාරියට අයත් දිස්ත්‍රික් කාර්යාල මගින් හැකි බව එහි සභාපති උපසේන දිසානායක මහතා පවසයි. රටට විදේශ විනිමය ලැබෙන කිසිදු සේවාවක් නැවැත්වීමට රජය ක්‍රියා නොකරන බව ඒ මහතා කියා සිටී. දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරුන්ගේ දුරකථන අංක අධිකාරියේ වෙබ් අඩවියේ සහ ෆේස්බුක් පිටුවේ සඳහන් කර ඇත. රටේ ආර්ථිකයට බෙහෙවින් වැදගත් වන අමුද්‍රව්‍ය නිමි භාණ්ඩ වැනි කර්මාන්ත ශාලා සඳහා අවශ්‍ය ප්‍රවාහනය වැනි කටයුතුද මෙම දිස්ත්‍රික් කාර්යාල හරහා සිදු කෙරේ. 0.71 290 163 මගින් වැඩිදුර තොරතුරු දැනගත හැකිය. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. කොවිඩ් රෝගීන් ප්‍රතිකාර සඳහා යොමු කිරීම සහ කළමනාකරණය කිරීමේ ක්‍රමවේදය දකුණු පළාතේද ක්‍රියාත්මක කිරීම ආරම්භයි. මේ වන විට බස්නාහිර පළාතේ 19.04 කෙටි පණිවිඩ සේවාව ඔස්සේ එය සිදු කෙරේ. එම අංකය යටතේම දකුණු පළාතේ කටයුතුද අද සිට ආරම්භුණේ. එහිදී කොවිඩ් රෝගය වැළඳුණු දකුණු පළාත් ජනතාව සිදු කළ යුත්තේ තමාට ඇති රෝග ලක්ෂණ අනුව කෙටි පණිවිඩයක් යොමු කිරීමයි. ස්වසනාබාධ හා අනිකුත් සංකූලතා සඳහා ඒ අක්ෂරයේද උණ සහ අනිකුත් රෝග ලක්ෂණ සඳහා බී අක්ෂරයේද රෝග ලක්ෂණ නොමැති අය සී අක්ෂරයේද එම කෙටි පණිවිඩය සඳහා භාවිත කළ හැකිය. එහිදී අදාළ අක්ෂරය හිස්තැනක්, වයස හිස්තැනක්, උපන්දිනය හිස්තැනක් ලිපිනය ඇතුළත් කර 19.04ට යොමු කළ යුතුය. තවත් තොරතුරු ගෙනෙන යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා.
දැනට බස්නාහිර පළාතේ කොවිඩ් ආසාදන වන රෝගීන් කළමනාකරණය කර ගැනීම සඳහා ආරම්භ කරන්නට යෙදුණු 19.04 කෙටි පණිවිඩ සේවාව SMS එකක් මාර්ගයෙන් රෝහලක් වෙත යනවද නැත්නම් නිවසේ සිටිනවද නැත්නම් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක සිටිනවද යන්න පිළිබඳව ආරම්භ කරන සේවාවේ මේ වන විට 20000කට ආසන්න සංඛ්‍යාවක් ආසාදන වූ අයවලුන් කොයි කාර්ය සාධක බලකාය ශ්‍රී ලංකා වෛද්‍ය නිලධාරීන් සංගමය ඇතුළු වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් කළමනාකරණය කරනු ලබනවා. මේ අනුව දකුණු පළාතේ ජීවත් වන ජනතාවට 19.04 කියන කෙටි පණිවිඩයක් ඔබට ඇති සංකූලතාවයේ ඒද බීද සීද යන්න සඳහන් කරලා හිස්තනක් සමග වයස හිස්තනක් උපන්දිනයේ හිස්තනක් ලිපිනය යොදා 19.04ට යොමු කිරීමෙන් ඔබට වෛද්‍යවරයෙකු සම්බන්ධ වෙලා මේ ඉදිරියට ඔබ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව කටයුතු කරන ලබනවා. මෙහිදී ඒ කියන යටතේ ගණන් ගන්නේ විශේෂයෙන්ම ශ්වසන ආබාධ සහ අනිකුත් සංකල්පතා ඇති පුද්ගලයන් ගුණ සහ අනිකුත් රෝග ඇති ලක්ෂණ හැරියම් B යටතේ රෝග ලක්ෂණ නොමැති කොවිඩ් ආසාදන වී අයවලුන් C යටතේ ඒ වර්ගීකරණය කළා SMS එකක් යැවීමෙන් ඔබට වෛද්‍යවරයෙක් සම්බන්ධ වීමට හැකියාවක් තිබෙනවා. විදෙස් පුවත් සාධාරණ ලෙස කොරෝනා ඉන්නත් බෙදා ගනිමින් වසංගතයට එරෙහිව ශක්තිමත් ආරක්ෂණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට චීනය ක්‍රියා කර තිබේ. වර්තමානයේ නව කොරෝනා වසංගතය තවදුරටත් ලෝක පුරා පැතිර යමින් පවතී. ලෝකයේ රටවල් 100කට පමණ චීනය මේ වන විට එන්නත් මාත්‍රා කෝටි 90කට වැඩි ප්‍රමාණයක් පරිත්‍යාග කර තිබේ. මේ වසරේදී තවත් එන්නත් මාත්‍රා බිලියන 2ක් විවිධ රටවලට ලබා දීම චීනයේ උත්සාහයයි. පොදු ඉරණමක් සහිතව මානව ප්‍රජාව යන සංකල්පයේ යථාර්ථයක් කිරීම චීනයේ අපේක්ෂාවයි. එන්නත් පොදු ගෝලීය නිෂ්පාදනයක් බවට පත් කරන බවට චීනය ප්‍රතිඥා දී තිබිනි. ඔක්තෝබර් අවසන් වන විට චීනය කොවැක්ස් පහසුකම සඳහා තවත් එන්නත් මාත්‍රා කෝටි 11ක් ලබා දෙන බව චීන විදේශ අමාත්‍යාංශය කියයි. සයිනෝෆාර්ම් සහ සිනොවැක් එන්නත් එසේ ලබා දීමට නියමිතයි. බොරතෙල් නිෂ්පාදනය අඛණ්ඩව වැඩි කිරීමට ඔපෙක් කණ්ඩායමේ රටවල් සහ රුසියාව ප්‍රමුඛ නිෂ්පාදකයන් තීරණය කර තිබේ. ඒ අනුව වසර 2022 නිමාවන විට දෛනිකව බැරල් 4,00,000ක පමණ අතිරේක නිෂ්පාදනයක් සිදු කිරීම අපේක්ෂාවයි. ලෝපුරා රටවල් කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත්ව ඇති නිසා තෙල් නිෂ්පාදනය වැඩිකොට මිල අඩු කිරීම අපේක්ෂාවයි. තම රටේ ආයෝජන සඳහා එක්වන්නේ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා මහතා ආයෝජකයන්ට ආරාධනා කරයි. පතල් කැනීම් සහ කෘෂි කර්මාන්තයේ විශාල ව්‍යාපාර අවස්ථා පවතී. කොවිඩ් වසංගතයට මුහුණ දෙන මේ අවස්ථාවේ රජයක් වශයෙන් ආයෝජන වැඩි දියුණු කිරීම ප්‍රධාන අංශයක් ලෙස හඳුනාගෙන ඇත. රටටම විදුලිය ලබා දීම වෙනුවෙන් විදුලි ව්‍යාපෘති සඳහාද ආයෝජනය කළ හැක. වානේ ඖෂධ සහ ජාත්‍යන්තරයට සිනමාපට නිෂ්පාදනය කිරීම වැනි ව්‍යාපෘති හරහා වැඩි විදේශ විනිමයක් උපයා ගැනීමට ක්‍රියා කරන්නයි ඔහු කියා සිටී. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. වසර 15කට වැඩි කාලයක් ඉදිකිරීම අවසන් වී තිබුණත් දැනට ක්‍රියාත්මක නොවන ඔලිවිල් වාණිජ වරාය දීවර වරායක් ලෙස සංවර්ධනය කිරීමට රජය සූදානම් වේ. ඒ සම්බන්ධයෙන් දීවර වරාය නීතිගත සංස්ථාව ඇතුළු පාර්ශවයන් අතර සූම් තාක්ෂණය ඔස්සේ අද පෙරහරුවේ සාකච්ඡාවක් පැවැත්වින. මෙහි පුළුල් ශීතාකාර පහසුකම්ද පවතී. අම්පාරේ දීවර යාත්‍රා 2000ක පමණ මෙතෙක් පවතින දීවර වරාය පිළිබඳ ගැටලුවට මෙන් සාර්ථක විසඳුම් ලබා දීම අපේක්ෂාවයි. මේ වන විට ඔලිවිල් වරාය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පාලනය යටතේ පවතී. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ බාසුන්නේ අපේ රටේ ඉන්න පුතා කීරේවලා තියෙනවා අලුතෙන් හදන ගෙදරටත් QST කම්බිම දාන්න කියලා. ඒක හොඳයි. මොනවද ඉතින් ඔය QST කියන්නේ? අද ලෝකේ නවීන තාක්ෂණයෙන් තමයි QST කම්බි හදන්නේ. අපේ රටෙත් මෙල්වා QST කම්බි හදනවනේ. සත්‍ය අතින් ඉස්තරම්. මල කෑමත් ඉතාම අඩු මෙල්වා ගින්නකට භූමිකම්පාවකට උනත් ඔරොත්තු දෙනවා.
නවීන තාක්ෂණයේ බලපෑමය. මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය දැන් කොළඹදී පැවැත්වේ. මුලින් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දු වාර 46ක් අවසානයේ කඩලු 5ක් දැවී ලකුණු 255ක් රැස් කරගෙන සිටී. ආවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 118යි. චරිත අසලංක නොදවී ලකුණු 48යි. පැරාලිම්පික් ක්‍රීඩාවලියේදී පදක්කම් දිනු දිනේෂ් ප්‍රියන්තට සහ දුලාන් කොඩිතුවක්කුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් මුදල් ත්‍යාගයක් පිරිනැමීමට තීරණය කර තිබේ. මේ අතර ශ්‍රී ලංකා වරුදු 19න් පහළ ක්‍රිකට් පෙළේ කළමනාකරු ලෙස මහින්ද හලංගොඩ මහතා පත් කර තිබේ. ලබන වසරේ 19න් පහළ ලෝක කුසලානයතෙක් එම පත්වීම ක්‍රියාත්මකයි. ප්‍රධාන පුහුණුකරු ලෙස අවිෂ්ක ගුණවර්ධන පත් කර ඇත. මේ අතර ඉරානයේ පැවති අවුරුදු 19න් පහළ පිරිමි ලෝක වොලිබෝල් ශූරතාවලියේ අවසන් මහතරගයට පෝලන්තය සහ බල්ගේරියාව සුදුසුකම් ලබා ඇත. එහි තුන්වන සහ හතරවන ස්ථාන සඳහා ඉරානය සහ රුසියාව තරග වැදීමට නියමිතයි. මෙරට හිටපු ක්‍රීඩා පරිපාලකයෙකු ක්‍රිකට් විනිසුරුවරයෙකු මෙන්ම ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල සංවිධානය කිරීමට පුරෝගාමී වූ සමන් අමරසිංහ මහතා භාව ප්‍රාප්ත වේ. කොවිඩ් ආසාදනය වීම නිසා ඔහු පසුගිය දිනවල ප්‍රතිකාර ලැබිය. ඔහු රාජකීය විද්‍යාලයේ හිටපු ආචාර්යවරයෙකි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මෙරට ප්‍රමුඛ පෙළේ තොරතුරු තාක්ෂණ විසඳුම් සපයන ආයතනයක් වන Huawei Technologies මෙරට හොඳම සේවා සපයන ස්ථාන 44ට එක් වෙයි. ඒ අනුව ඔවුන් Great Place to Work සහතිකයෙන් පිදුම් ලබා ඇත. මේ වන විට එම සමාගම රටවල් 170කට වැඩි සංඛ්‍යාවකට තාක්ෂණික දියුණුව ඇති කිරීමේ කටයුතු වලට එක්ව සිටී. මේ අතර අන්තර්ජාතික සේවා වෙළඳ ප්‍රදර්ශනය අද සිට 7 වෙනිදා තෙක් චීනයේ බීජිංහිදී පැවැත්වේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුවමාරු, බිල්පත් ගෙවීම්, ප්‍රීලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379යි 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. සර්ව ව්‍යවසායකයන් බිහි කිරීමේ වැඩපිළිවෙලක් ජාතික තරුණ සේවා සභාව ක්‍රියාවට නංවයි. ඔවුන් වෙනුවෙන් විශේෂ පුහුණුවක්ද ලබා දෙනු ඇත. ව්‍යාපෘති සඳහා ආයෝජන සිදු කළ නොහැකි අයට අඩු පොලියක් යටතේ ණය ලබා දීමට ක්‍රියා කෙරේ. ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ මට්ටමින් වැඩපිළිවෙල ආරම්භේ. ව්‍යාපාර ශේෂ්ත්‍රයට අවශ්‍ය පුහුණුවද නොමිලේ ලබා දීමට සැලසුම් කර ඇත. දැනටමත් දකුණු පළාතේ ව්‍යවසායකයන් 60කට ආසන්න පිරිසක් හඳුනාගෙන තිබේ. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ මේ ඔය වසන්තයි යන්නේ ඇයි මල්ලි මොකද හදිස්සිය නෑ ඉතින් සල්ලි තමයි හදිස්සිය ඇත්තද හැබැයි සල්ලි හදිස්සි උනාට මල්ලි හදිස්සි වෙන්න එපා ඕනම LOLC ෆයිනෑන්ස් ශාඛාවක ත්‍රිවිලර් එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න LOLC Finance වීල් පොතට කෑෂ් වීල් පොතට එවිලෙම කෑෂ් අතට කාලගුණ වාර්තාව බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
උතුරු මැද ඌව සහ නැගෙනහිර පළාත්වල පසුරුවේ වැසී ඇති විය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. මහකන්නයට අවශ්‍ය කාබනික පොහොර හිඟයකින් තොරව ගොවින්ට ලබා දීමේ යාන්ත්‍රණය සකසා අවසන්. අවුරුදු 18ත් 34 පිරිස් සඳහා එන්නත් කරණය ආරම්භේ. ඔක්සිමීටර් සඳහා උපරිම සිල්ලර් මිලක්. පාස්කු ප්‍රහාරයට මෙන්ම මහ බැංකු කොල්ලයට සම්බන්ධ අයට නීතියෙන් බේරිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පෙන්වා දෙයි. දෛනිකව මෙරට ආහාර ටොන් 700ක් ඉවතට. ඉන් අඩක් කොළඹ හෝටල් සහ නිවාසවලින්. රුපියල් කෝටි 288ක හෙරොයින් තොගය මෙරටට ගෙන් වූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් දකුණු පළාතට. සීනි සංගවා තැබීම මිල ඉහළ යාමට හේතුවක්. තවත් කිලෝග්‍රෑම් 1,70,000ක් කුරුණෑගලින් සොයාගැනේ. පහන්තුඩාව සිද්ධියේ යුවල අත්අඩංගුවට. ලෝකයේ රටවල් 100කට චීනයේ පිරිනමා ඇති එන්නත් ප්‍රමාණය කෝටි 90ක්. තවත් මාත්‍රා බිලියන 2ක් ඉදිරියේදී. පැරාලිම්පික් පදක්කම් දිනු ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්ද මුදල් ත්‍යාග. දකුණු අප්‍රිකාවට එරෙහිව අවිෂ්ක ප්‍රනාන්දුගෙන් ශතකයක්. චරිත් අසලංකගෙන් අර්ධ ශතකයක්. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.